හරි. අපි බලමු එහෙනම් ඔය linked allocation යටතේ. හරි. linked allocation යටතේ තියෙන right. The block size of a disk is 4 KB. disk එකක් තියනවලු hard disk එකක්. මේ hard disk එකේ block size එක. ඒ කියන්නේ එක block එකක දාන්න පුළුවන් data ප්‍රමාණය හරි 4 KB වෙනවා. block එකක් ඛණ්ඩයක්. A portion of its file allocation table. A portion of its file allocation table FAT එක. File allocation table is starting from block 300 at a particular time. හරිද? ඔන්න 300න් පෙන්නනවලු file allocation table එක පෙන්නනවලු ඔන්න 300න් at a particular time. Right. Is shown below. ඒ කොටස මෙන්න මෙහෙම පෙන්නනවා. It gives the block of maximum.py file as well. maximum.py python file එකක් programming වල ඔයගොල්ලන්ට 9 වෙනි පාඩමේදී අපි කතා කරන්නේ python programming ගැන. ඒ python programming වල python program එක file එකක් තමයි මේ පෙන්නන්නේ. Note: the last block of the file is indicated by -1. file එකේ last one එක ඔන්න පෙන්නනවා -1 වල. හරිද? මෙන්න මේ තියෙන්නේ දැන් අපි දැක්ක ගමන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ තියෙන්නේ අර මොනවාද අපි අන්තිමට කතා කරපු index allocation එක. නමුත් මේ index allocation එක මේ එළියට අරගෙන ලිහලා වෙක් කරලා තියෙන්නේ මොකද්ද මේ? FAT. අපි දන්නවා file allocation table එක කියන එක තියෙන්නේ මේ linked allocation වල. එහෙම නැත්නම් සබැඳි විභජනය තුල. හරිද? එතකොට බලන්න මේ ඍණ එක මේ අවසානයේ ඍණ එක බලන්න උනේ 304 දී තමයි ඍණ එකට තියෙන්නේ. හරිද? එහෙනම් 304ට ආවේ කොහෙන්ද? මෙන්න 304ට ආවේ කොතනින්ද?
මෙන්න මෙතන ඉඳන් තමයි 304ට ආවේ. එතකොට එයාට ආවේ කොහෙන්ද? 300 නේද? 304 ආවේ 303 ඉඳලා. 303 ආවේ කොහෙන්ද? මේ තියෙන 303. මෙතන 303. එතකොට 303 කියලා පෙන්වුවේ කොහෙන්ද? 300 ඉඳලා. එතකොට 300 ආවේ කොහෙන්ද? මේ තියෙන 300 ආපු තැන. 300 ආවේ කොහෙන්ද? 301 න්. එහෙනම් 301 301 තමයි data එක තියෙන්නේ ඉස්සෙල්ලා. 301 වෙන කොහෙටවත් ගිහලා නැහැ නේ. 301 මෙහෙ කොහෙවත් නැහැ නේද වෙන? right. 301 තමයි ෆයිල් එක පටන් ගන්න එක. අපි අග ඉඳන් ගියේ -1 එකේ ඉඳන් ෆයිල් එක හොයාගෙන ගියේ. ෆයිල් එක 301 න් තමයි පටන් ගන්නේ. එහෙනම් ෆයිල් එකේ අපේ මේ data තියෙන අනුපිළිවෙල කියන්න බලන්න එහෙම. 301 තියෙනවා. ෆයිල් එක තියෙන්නේ 301. ඊට පස්සේ තියෙනවා 300. ඊට පස්සේ තියෙනවා 303. ඊට පස්සේ තියෙනවා 304. 304 තියෙන -1 නේ. මෙතනින් ෆයිල් එක ඉවරයි. ඔන්න තිතක් තිබ්බා. හරිද? එතකොට block size of the disk is 4 KB. මේක ගොනු ඛණ්ඩයක විශාලත්වය 4 KB වෙන කිලෝබයිට් 4ක් වෙන කොටස් කීයක් තියෙනවද මෙතන? කොටස් 1 2 3 4ක් තියෙනවා. එතකොට හරි. Write down the value of an important number that will be stored in the directory entry for maximum.py file that will help the operating system locate the block in that file. මොකද කියන්නේ? මෙහෙයුම් පද්ධතියට maximum.py ගොනුවට අදාළ කාණ්ඩ සොයා ගැනීමට ඉවහල් වන එම ගොනුවට අදාළ නාමාවලි තොරතුරෙහි directory entry එකේ ඇති වැදගත් අංකයක අගය ලියා දක්වන්න. ෆයිල් එක හොයාගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද? ෆයිල් එක තියෙන්නේ කොහෙද? ෆයිල් එක පටන් ගන්නෙ කොහෙන්ද? මෙන්න ෆයිල් එක පටන් ගන්න බ්ලොක් නම්බර් එක. හරි නේද? අපි අග ඉඳන් හොයාගෙන ගියේ. නේ -1 තියෙන 304 එන 304ට ආවේ කොහෙන්ද? 303 ඉඳන් 303ට ආවේ කොහෙන්ද? 300 ඉඳන් 300ට ආවේ කොහෙන්ද? 301 ඉඳන් 301 න් පෙන්නනවා 300 කියලා. හරිද? ඔන්න එහෙනම් important number that will be stored in the directory. ෆයිල් එක ඕපන් කරන්නේ ෆයිල් එක පටන් ගන්න කොහෙන්ද? 301 න්. 301 න් තමයි ෆයිල් එක පටන් ගන්න. හරිද? ඒතකොට එතනින් තමයි ෆයිල් එක පටන් ගන්න. එතනින් තමයි ෆයිල් එක ලොකේට් කරන ඔපරේටිං සිස්ටම් එකේ ෆයිල් එක හොයාගන්න පුළුවන් එතනින්. ඊළඟට assume that additional improvements are made to the maximum.py. Assume that additional improvements are made to the maximum.py. maximum.py කියන ගුණය තවදුරටත් වර්ධනය වී එහි විශාලත්වය 20 KB වී සිතන්න. That results in its size becoming 20 KB. What changes are needed in the FAT for this purpose? එතකොට ඔය වැඩේ කරන්න නම් FAT වල සිදු කළ යුතු වෙනස්කම. දැන් බලන්න මෙයාගේ කියලා තියෙන්නේ ෆයිල් සයිස් එක මේ බ්ලොක් සයිස් එක 4 KB, KB 4යි. එතකොට KB 4 ගානේ කෑලි තියෙනවා 1යි 2යි 3යි 4ක්. එතකොට කීයද 4යි KB වරක් 4 16යි KB. දැනට ෆයිල් එකේ සයිස් එක කිලෝබයිට් 16 16 KB. ෆයිල් එක මොකද වෙලා තියෙන්නේ 20 KB වෙලා. ඒක 20 KB වෙන කොහොමද? මෙයාට එකතු වෙලා 4 KB. තව එක බ්ලොක් එකක් එකතු වෙලා. එහෙනම් තව data එකක් දාලා තියෙනවා. මොකද 4 KB data එකක් දාලා තියෙනවා. දැන් ඔන්න ෆයිල් එක extend කරන්න වෙලා. දැන් මොකද කරන්නේ? මොනවද කරන්න පුළුවන් අපිට මේ වැඩේ සඳහා? අපිට කරන්න වෙන්නේ මොකද්ද? මෙන්න මේක නේ. දැන් අපිට ඊළඟ ෆයිල් එක තියෙනවනේ. නේ. දැන් තව එකක් කොහෙද දාන්න ඕනේ? එහෙනම් අපි දැන් 304න් ෆයිල් එක ඉවරයි. නමුත් ඉවර වෙන්න බෑ දැන්. මොකද කරන්න වෙන්නේ? මෙන්න මෙතන අගට තව එකක් දාන්න වෙනවා. right? එහෙනම් අපි කොතෙන්ද දාන්නේ ඒක? 304 නේද? අපි
304න් පෙන්වන්න ඕනේ තව බ්ලොක් එකක්. හරිද? එහෙනම් 304 තියෙන මයිනස් එක ඉවර වෙන්න බෑ. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? ලේසිම වැඩේ. ලේසිම වැඩේ තමයි මේ -1 කියන එක යවනවා මෙතෙන්ට. යවල ඉවර වෙලා 304 දැන් 304 කියන බ්ලොක් එකේ data තියෙනවා. එතකොට එහෙනම් ඊළඟ data එක අපි දාන්න ඕනේ කොහෙටද? ඊළඟ data එක අපි දාන්න ඕනේ 302ට. එහෙනම් 304න් පස්සේ ඊළඟ data එක යනවා කොහෙටද? 302ට. 302කින් පස්සේ -1. කොහොමද ඒතර ඔය change එක කරන්නේ? ඔය change එක කරන්නේ මෙහෙම. 304 අපි දානවා මෙතන මේක අයින් කරලා 302 කියලා. එතකොට දන්නවා 304න් පස්සේ යන්න තියෙන 302ට. අන්න 302ට මේ ඇඩ් වෙන්න ඕනේ ඉතුරු 4KB data ප්‍රමාණය දානවා 302ට. එතකොට 304න් පස්සේ මෙයා හොයාගෙන යනවා 302. 302 තියෙන data ටික read කරලා ඉවරලා ඊළඟට මොකද කරන්න ඕනේ බලනකොට මෙතන දානවා -1. ෆයිල් එක එතනින් ඉවරයි. හරිද? 304න් පස්සේ ෆයිල් එක ඉවර වෙන්න තිබුණා. නමුත් අපි 302ට යවුවා. අර ඉතුරු data එක දාලා. එහෙනම් වෙනස්කම් මොනවාද? 304 කොටුව ඇතුළ change කරන්න ඕනේ 302 කියලා. 302 ඉස්සරහා කොටුව ඇතුළට දාන්න ඕනේ -1 කියලා. ඔන්න කරන්න ඕනේ changes දෙක. මම extend කරලා පෙන්නුවේ ඒකයි ඔයගොල්ලන්ට ෆයිල් එක. linked allocation එකේදී වගේම අනිත් එක ඒ කියන්නේ සබැඳි විභජනයේ වගේම සූචක විභජනය index allocation ඔය දෙකේම මම ෆයිල් එකක් extend කරන්නේ කොහොමද කියලා පෙන්නුවේ ඒකයි. මේක අහලා තිබුණා 2020. හරි. ඉතින් ඒ යන රටාවත් එක්ක තමයි අපිට මේවා කියන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම ඔයගලන්ට නිතරම කියන්නේ ඔයගලන්ට තියෙනවා ඒකේ chance එක. පේප් මාකින් යන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගැනීමේ වාසිය තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. දැන් අපි දන්නවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. දැන් කියන්නේ අනිත් අයට ඍජුව සම්බන්ධ වෙන්න බෑ, රීච් වෙන්න බෑ මේ ප්‍රොෆෙසර්ලත් එක්ක. පේපර් එක හදන කට්ටියත් එක්ක. අපි රීච් වෙන්නේ මාකින් කන්ට්‍රෝල් මාකින් ඩිස්කෂන් එකේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මොන වගේ අදහස්ද කියන එක අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා අපි හරහා තමයි ළමයින්ට sannivedana. මේක sannivedana වෙන්නේ බොහොම සුළු පිරිසකට. දැන් ඕගොල්ලන් උනත් ඕගොල්ලෝ මේවා යාළුවෙක් එක්ක සාකච්ඡා කරනවා නම් පාඩම් කරන වෙලාවට හරි එහෙම නැත්නම් විභාගය කිට්ටු වෙලා හරි ඩිස්කස් කරනවා නම් සමහර විට හොඳ යාළුවෙක් සහ හොඳ පොඩ්ඩක් බ්‍රයිට් කේස් එකක් නම් අන්න එයා කියයි ආපේ සර් මෙහෙම කතාවක් කිව්වා කියලා. ඒ හැරෙන්න මේ sannivedana ක්‍රියාවලිය අපෙන් වෙන sannivedana අපි මගෙන් ඕගොල්ලන්ට වෙයි. ඕගොල්ලන්ගෙන් එහාට ඕක යන්නේ නැහැ. ඒතකොට ළමයි සුළු ප්‍රමාණයක තමයි ඕක යන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට හරි වැදගත්. ඒක තමයි වැදගත්ම තැන ඒ ලෙවල් වල. IT වල ලකුණු ගන්න පේපර් එක ලේසි IT වල. නමුත් ලකුණු නැහැ. ලකුණු නැති වෙන්න හේතුව අහන දෙයට උත්තරේ දීලා නැහැ. ඇඩ්වාන්ස් ලෙවල් ළමයි ඇඩ්වාන්ස් වෙන්න ඕන. හරි. හරි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා ඔයගොල්ලන්ට. එහෙනම් අපි ඉදිරියට යමු. පාස් පේපර්ස් එහෙම හොයාගෙන තියාගන්න දැන් නේ. හොයාගන්න පුළුවන් පාස් පේපර්ස් මේ print කරගන්න ඕන නම් print කරගන්න. පොතක් ගන්න ඕන නම් පොතක් ගන්න. නැත්නම් මේ මොන තරම් තියෙනවා PDF download කරලා print out ගන්න පුළුවන්. print out තරම් තියාගන්න paper එක. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. මේකේ මොනවා හරි තේරුම් නැති දැනක් තියෙනවද? අහන්න පුළුවන්ද?
හරි. තේරෙන්නේ නැති මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ කොටස සම්බන්ධව ගැටලු තියෙනවා නම් තර්ක තියෙනවා නම් අහන්න. හරි. ලබන සතියේ පන්ති වේලාව සම්බන්ධව මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන් ඉස්කෝලේ පටන් ගන්නවා දැන් අපිට ඔයගලන්ට පටන් ගන්නවද කොහොමද දන්නේ? එන විදිහ බලලා මේ group එක තුල ඒක message එක දානවා මම මේ එකට කල්පනාකාරී වෙන්න මේ alert එකේ ඉන්න. හරි? right. අපි එන ඉදිරියට යමු. මම හිතනවා ඔයගොල්ලෝ මේ ක්ලියර්ලි වෙලා ඇති කියලා. ඊළඟට අපි කතා කරනවා maintenance of secondary storage. ද්විතීක ආචයන නඩත්තුව. ළමයි ද්විතීක ආචයනය නැත්නම් secondary storage කියලා කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන මේ central processing unit එකට directly access කරන්න බැරි memories. අපේ පරිගණකයේ තියෙන මධ්‍යම සැකසුම් මේකකයට කෙලින්ම ප්‍රවේශ වෙන්න බැරි මතකයන් වලට අපි කියන ද්විතීක ආශ්‍රයනය කියලා. Right. Secondary storage is non-volatile repository for both user and system data and programs. Secondary storage කියන එක නැත්නම් ද්විතීක ආශ්‍රයනය කියන එක non-volatile. මතක ඇති ඔයගොල්ලන්ට non-volatile කියන එක අපි කතා කරා මුල පාඩම් වලදී. මොකද්ද මේ non-volatile කියන්නේ? නශ්‍ය නොවන. නශ්‍ය නොවන කියන්නේ කරන්ට් එක ගියා කියලා මැකිලා යන්නේ නැහැ. එහෙනම් ද්විතීක ආචයන සියල්ලම කරන්ට් එක ගියා කියලා මැකිලා යන්නේ නැහැ. Secondary storage is typically used to store. Secondary storage is typically used to store. Secondary storage එක භාවිතා කරන්නේ මොන වගේ සාමාන්‍යයෙන් මොන වගේ දේවල් store කරන්නද? ගබඩා කරන්නද? එකක් තමයි source program. Source program කියන්නේ ප්‍රබව ක්‍රමලයකින් අපේ කම්පියුටරේ save කරලා තියෙන program files. ඊට පස්සේ executable programs. දැන් source program කියන එක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති අපි කියන්නේ අර exe files කියලා. exe files. ඊට පස්සේ executable program. executable program කියන්නේ ඒකේ files install කරලා තියෙනවා. කම්පියුටර් එකට install කරලා තියෙනවා program එක. ඒක run කරන්න පුළුවන්. executable programs. ඊට පස්සේ data for the program. programs වලට ඕන වෙන දත්ත files වෙන්න පුළුවන්. ඒ වගේම temporary data. temporary data ඒ file handle කරනකොට process වෙනකොට එන temporary data තියෙනවා. ඔය temporary data secondary storage device වල එහෙම නැත්නම් ද්විතීක ආචයන තුල තැන්පත් කරලා තියෙනවා. ප්‍රබව ක්‍රමලේඛය, ක්‍රියාත්මක කළ හැකි ක්‍රමලේඛය, වැඩසටහන සඳහා වන දත්ත සහ తాවකාලික දත්ත. temporary data. ඔය දේවල් ටික ද්විතීක ආචයන තුල එහෙම නැත්නම් secondary storage devices වල තියලා තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්න maintenance of secondary storage එහෙම නැත්නම් ද්විතීක ආචයන නඩත්තුව. ද්විතීක ආචයන වල මොනවද තියෙන්නේ කියන එක. ටක් ගාලා ලියන්න. ඒ ඉවරලා තෝසන්න. හරි. ඊළඟට අපි කතා කරනවා ටිකක් පුරුදු මාතෘකාවක් මම කියන්නේ අහලා ඇති. හරි. disk formatting කියන එක. disk formatting. disk format කරනවා කියන්නේ pen drive එකක් format කරනවා නේ කියලා අහලා ඇති ඔයගොල්ලෝ. right. Formatting is the process of preparing a data storage device for initial use, which may also create one or more new file systems. Formatting is the process of preparing a data storage device. මේ formatting කියන එක සිංහලෙන් කිව්වොත් ආකෘතිකරණය. දැන් අපිට සාමාන්‍යයෙන් අදහස යන්නේ ඔළුවට format කරනවා කොහොමද මකලා දානවා කියන එක. ඇත්තටම format කරනවා කියන්නේ මකලා දාන එක නෙමෙයි. නමුත් format කරනකොට තියෙනේවා මැකෙනවා තමයි. හරිද? එතකොට formatting is the process of preparing of a new storage device.
අලුතෙන්ම ගෙනාපු data storage device එකක් hard disk එකක් වෙන්න පුළුවන් ඊළඟට ඔය pen drive එකක් වගේ වෙන්න පුළුවන් ඒ device එකක් අර initial manufacturing state එකේ තියෙන්නේ හරි conditions වල තියෙන්නේ අපි පාවිච්චි කරන්නේ මේ device එක මොන operating system එකකට දැන් එක එක වර්ගවල operating systems file save කරන patterns වෙනස් දැන් අපි දැක්කනේ MS DOS වල තිබිච්ච MS DOS වල පාවිච්චි කරේ linked allocation විදිහට අර fat file system එක. ඊට පස්සේ අර indexed allocation එහෙම නැත්නම් සූචක විභජනය කියන එත අනුක්‍රමික විභජනය එහෙම නැත්නම් සූචක විභජනය කියපු තුන්වෙනි ක්‍රමයට තමයි අර Unix system එකේ file save කරන්නේ. ඉතින් එතකොට මේ methods වෙනස්, ක්‍රමයන් වෙනස්. ඉතින් ඒ නිසා අපිට ඒ එක එක වර්ගවල operating system වල file save කරනකොට ගොනු තැන්පත් කරනකොට අපිට යොදා ගන්න වෙන්නේ ඒ රටාව වෙනස් වෙනවා. ෆයිල් සේව් කරන රටාව වෙනස් වෙනවා. එතකොට ඒ කියපු ඔපරේටින් සිස්ටම් එකකට ගැලපෙන රටාවකට ෆයිල් සේව් කරන්න පුළුවන් වෙන්න ඕනේ අර secondary storage device එක. එතකොට එහෙනම් ඒ සඳහා මොකද කරන්න ඉස්සෙල්ලාම මේක ඒ ඔපරේටින් සිස්ටම් එකට සුදුසු විදිහට අපි ෆෝමැට් කරන්න ඕනේ. ඒ ඔපරේටින් සිස්ටම් එක දන්න විදිහට අපි ෆෝමැට් කරන්න ඕනේ. හරිද? එතකොට formatting is the process of preparing data storage device for initial use, which may also create one or more new file systems. එතකොට අර file system එකක් file save කරන system එක ක්‍රමවේදය නේද? ගොනු තැන්පත් කරන ක්‍රමවේදය ක්‍රියාවලියක් නිර්මාණය කරන රටාවක් නිර්මාණය කරන. ඊට පස්සේ අපිට පුළුවන් අපේ file save කරන්න. දැන් ඔයගොල්ලෝ බලන්න හොඳට Windows open කරාට මේ අලුතෙන් partition කරලා ඉතින්ලා මම කරලා තියෙනවා දන්නවා ඇති. එහෙම නැත්නම් pen drive එකක් වුණත් අලුතෙන්ම ගෙනාවහම සමහරවිට එයා කියනවා partition කරන්න කියලා. මේ format කරන්න කියලා. සමහරවිට format කරලා දීලා තියෙන්න පුළුවන්. එතකොට අවුලක් වෙන්නේ. එහෙම නැත්නම් format කරන්න කියලා. හරිද? එතකොට මේ format කරන එකේ පළවෙනි step එක. The first part of the formatting process that perform basic medium preparation is often referred as low level formatting. ඔයගොල්ලෝ අහලා තියෙන ඇති low level formatting කියලා එකක්. low level formatting. low level formatting කියලා කියන්නේ hard disk එකක් ගෙනාවට පස්සේ hard disk එකක් ගත්තට පස්සේ ඔය hard disk එකේ බේසික්ම preparation එහෙම නැත්නම් මූලිකම සැකස්ම file system එකක් දාන්න පුළුවන් වෙන්න මූලිකම සකස් කිරීම සිදු කරනවා. ඒක software එකක් පාවිච්චි කරලා තමයි කරන්නේ. software එකක් පාවිච්චි කරලා තමයි කරන්නේ. හරි එතකොට ඒ සඳහා තියෙන softwares disk formatting softwares තියෙන operating system එකේ අපි මුලින්ම කතා කරන්නේ operating system එක කතා කරනකොට software classification එකක් කරන්නේ නේද මෘදුකාංග වර්ගීකරණයක් කරා. එතකොට මෘදුකාංග වර්ගීකරණය software classification එකේදී අපි දැක්කා system software සහ application software. පද්ධති මෘදුකාංග යෙදවු මෘදුකාංග කියලා වර්ග දෙකක් අපි කතා කරා. එතකොට පද්ධති මෘදුකාංග වල system software වල තිබුණා utility softwares කියලා. එහෙම නැත්නම් උපයෝගීතා මෘදුකාංග කියලා જાතියක්. ඒ utility softwares වල අන්තර්ගත වෙනවා මේ disk formatting tool කියන එක. ඒ කියන්නේ operating system එකේ තියෙනවා disk formatting tool එකක්. එයාට support කරන utility software එක තියෙනවා හැම operating system එකේ. ඒකේ කරන මුල්ම ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් disk එකක් ඉස්සෙල්ලාම low level formatting කියන එක කරනවා. low level formatting එක කරනකොට අර hard disk එකේ තියෙන මොනවා හරි පොඩ්ඩක් හරි දැන් අපි ගමු hard disk එක නම් අපි අහලා තියෙනවානේ magnetic medium එකක් කියලා. චුම්බකාංශ magnet particles එහා මෙහා වීම තුළ තමයි මේ arrange කරන රටාව තුළ තමයි save වෙන්නේ. ඒතකොට ඕක පොඩ්ඩක් හරි මේ රටාවන් මැකෙන්නේ නැතුව තිබුණොත් එහෙම ඒ ෆයිල් එක නැවත ගන්න පුළුවන්. අපි කියන්නේ recovery කරනවා කියලා recover tools වලින්. recovery tool එකකින් ගන්න පුළුවන් format කරපු එකක් වුණත් ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියන low level formatting මේක තමයි ඉස්සල්ලාම කරන සකස් කිරීම. අපේ hard disk එකක් ඊට පස්සෙත් දැන් අපි ඔන්න අපේ hard disk එක අපි වැඩ කරනවා. අපිට අපේ hard disk එක වෙන operating system එකක් දාන්න හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි virus එකක් ගිහිල්ලා ඒ වගේ හේතුවක් මත හරි format කරන්න වෙනවා නැවත. එයාගේ formats වල errors හට එනවා virus attack වලදී. එතකොට අපිට hard disk එක format කරන්න වෙනවා. Againly we have to format the hard disk. අපිට නැවත වතාවක් hard disk එක සම්පූර්ණයෙන්ම
ආකෘතිකරණය කරන්න වෙනවා. ආන්න එහෙම ආකෘතිකරණය කරනකොට අපි සාමාන්‍යයෙන් ඔය normal මේ ආකෘතිකරණ අපි කියනවා මේ high level formatting. අපි සාමාන්‍යයෙන් කරන්නේ අර ඔයගොල්ලෝ දැකලත් ඇති hard disk එකේ format කරන්න කියනකොට අහනවා quick format කියලා. quick format කියන්නේ බොහොම ඉක්මනට ඔය තියෙන ටික උඩින් නේ. දැන් අපි හිතමුකෝ ළමයට ගයක් අතු ගන්න කිව්වහම quickly ඉක්මනට කරන්නකොත් මොකද කරන්නේ? පේන ටික විතරක් සුට්ටක් ලාවට අතු ගාලා දානවා. නේද? ඒ වගේ තමයි මේ quick format එකක් දුන්නොත් ටක් ගාලා උඩින් තියෙනවා ටික මකලා නිකන් හරි ඔක්කොම ඔන්න හොඳට කරා කියලා නේද? හොඳටම කරේ යා තමයි කියලා වහලා අංගල තියෙනවා. සමහරවල්ලාට ෆොටෝ උස්සලා බලනවා කුණු ගොඩ එතන. ඒ වගේ තමයි මේ high level formatting එකදී හරිද? high level formatting එකදී එහෙම මේ ලකුවට මැකෙන්නේ නැහැ. දත්ත තියෙනවා මැකිලා අර අපි කියන රීසෙට් වෙන එක වෙන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලාම අපි hard disk එකක් format කරනකොට අපි low level formatting වලින් format කරනවා. එතකොට ඒ hard disk එක සුදුසු විදිහට හැදෙනවා ඉස්සෙල්ලා. හරි. එහෙනම් low level formatting එක කරනවා. ඒතර hard disk එකේ file දාන්න පුළුවන් වෙන විදිහට එයා සකස් වෙනවා. ඊළඟට අපි කරන වැඩේ තමයි partitioning is the common term for the second part of the process. දෙවෙනි කොටසට අපි කියන්නේ partitioning කියලා. partitioning කියන්නේ partition කරනවා. කොටස් වලට කඩනවා. කොටස් වලට කඩනවා කියන්නේ hard disk එක පොලේ ගහලා කඩනවා නෙවෙයි. logically මේක වෙන් කරනවා hard disk එකේ sections වෙන් කරනවා. හරිද? making the data storage device visible to an operating system. එතනින් තමයි අර partition කරාට පස්සේ hard disk එකේ තියෙන data අපිට separately can be visible or can be located to the operating system. file system එකේ තියෙන මේ දැන් ඔයගොල්ලෝ අහලා තියෙ ඔයගොල්ලන්ගේ පරිගණකවල මෙන්න මෙහෙම එකක් දැකලා ඇති ඔයගොල්ලෝ. හරි. දැන් මේ hard disk එකේ මගේ hard disk එක මම logically කොටස් වලට වෙන් කරලා තියෙනවා. දැන් මේ තියෙන local disk C ඊට පස්සේ data 1 data 2 ආදි වශයෙන් මේක වෙන් කරලා තියෙනවා. හරි. මේක 149 GB මෙතන තියෙනවා 351 GB මෙතන තියෙනවා 429 GB 429 GB මේ hard disk එක logically මේ වෙන් කරලා තියෙනවා. ඒතර operating system එකට අදාළ file ටික මේකේ තියෙනවා. බැරි වෙලාවත් අපිට operating with Windows හරි. ඒතර operating system එකේ files ටික මේකේ තියෙනවා. හදිසියවත් අපි මේ operating system එකේ මොකක් හරි error එකක් ඇවිල්ලා අපිට අලුතෙන් Windows දාන්න උනොත් එහෙම hard disk එක අලුතෙන් ඒ දෙන Windows file එකට අදාළව Windows operating system එකට අදාළව අපිට නැවත format කරන්න වෙනවා. ඒතර format කරනකොට මේ partition එකේ තියෙන data ටික clear වෙනවා. එතකොට අපිට මේ partition කරන හින්දා වෙනම logical එකම hard disk එකේ වෙනම logical area එකක් තමයි මේ data ඉතුරු කොටස් ටික. data 1 සහ data 2 කියන්නේ. එතකොට ඒ වගේ තියෙන data erase වෙන්නේ නැහැ. ඒවා format වෙන්නේ නැහැ. ඒවා existing format එකෙන්ම තියෙනවා. මෙන්න මේ C drive එක විතරක් again will be formatted. ඒක විතරක් නැවත format වෙනවා. ඊටු ටික එහෙමම තියෙනවා. එතකොට මේ තියෙන hard disk එකේ ඔය partitions. එතකොට මේ partitions හදන එක සාමාන්‍යයෙන් අපි operating system එකක් install කරන්න කලින් සිදු කරන දෙයක්. එතකොට අපි සලකනවා එක disk formatting වලදී දෙවෙනි මේ පියවර විදිහට. After that, the third part of the process, usually termed high level formatting, most often refers to the process of generating new file system. Operating system එකට සුදුසු වෙන විදිහට new අලුත් file system එකක් generate වෙන්නේ ඔය high level formatting කියන ක්‍රියාවලිය. මේ ඔක්කොම අපිට වෙන වෙනම කරන්න දෙයක් නැහැ. අපි format ඇත්තටම අපි ඉස්සෙල්ලාම hard එක format කරන්න කියන system install කරන්න කලින් ඊට පස්සේ අපිට partition කරන්න අවස්ථාව දෙනවා. අපිට ඕන partition කරන්න පුළුවන් hard disk එක. ඊට පස්සේ අපිට operating system එක install කරන්න යනකොට එයා automatically ඒ අදාළ partition එක ඒ operating system එකට ගැලපෙන විදිහට එයා format කරනවා. එයා ඒ අදාළ formatting data මේ මොනවාද space blocks නේද hard disk එකේ තියෙන මේ memory blocks ටික ඒ දේවල් ඔක්කොම එයා ගන්නට හදා ගන්නවා. ඒතර අපි ඒකට කියනවා high level formatting කියලා. high level formatting.
දැන් ඕගොල්ලෝ කාට හරි hard disk එක විකුණනවා නම් හදිසි සමහරවිට ලැප් එක ඔක්කොම මේ වැඩ කරන්න ඉති තත්ත්වයට පත් වෙන hard disk එක විතරක් තියෙනවා. ඕක තියාගෙන වැඩක් නැහැ. අපි hard disk එක විකුණනවා. එහෙම නැත්නම් laptop එක කම්පියුටරේ විකුණනවා කාට. එහෙම විකුණනකොට අනිවාර්යයෙන්ම hard disk එක format කරලා ඔයාගේ තියෙන data ටික erase කරලා දෙන්න. එහෙම නැත්නම් තමයි ඔය leak videos එහෙම එන්නේ leak වෙන්නේ. හරිද? hard disk එක normally format කරත් ගන්න පුළුවන් files ටික recover කරලා. හැබැයි කරන්න බෑ ඔයාගේ කම්පියුටර් එක නැත්නම් laptop එක ඒකේ තියෙන hard disk එක low level formatting මේ කියන්නේ පහත් මට්ටමේ ආකෘතිකරණය කියන්නේ low level formatting tool එකක් පාවිච්චි කරලා format කරොත් ඒක නැවත ගන්න බෑ. ඒක නැවත ගන්න බෑ. ඒ නිසා ඒකට තියෙන low level formatting tools තියෙනවා. ඒ low level formatting tools ඉන්ටර්නෙට් එකේ ගන්න තියෙන softwares වුණ තරම් අරගෙන ඒ අදාළ මේ partition හරි එහෙම නැත්නම් ඔයාගේ තියෙන hard disk එකම හරි low level formatting tool එකකින් format කරන්න. කාට හරි දෙන්න කලින්. හරිද? දැන් අපි දන්නේ නැහැ නේ සමහර ලාවට අපි හදිසියේ දාපු photos අපේ තියෙන්න පුළුවන්, private photos තියෙන්න පුළුවන්, ගෙදර යනන් ඉන්නේ ඇඳුම් පිටින් දාපු photos තියෙන්න පුළුවන්. හරි. ඒ හින්දා ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ low level formatting tool එකකින් format කරලාම දෙන්න. හරි. ඒතර ඔන්න disk formatting process එකේ තියෙනවා පියවර 3ක්. අලුතෙන්ම disk එකක් secondary storage device එකක් ද්විතිකාචන උපාංගයක් අපේ පරිගණකයට සම්බන්ධ කරලා අපි කරන්න ඕන දේවල්. දැන් විනාඩියකින් disconnect වෙයි එතකොට ආයි connect වෙන්න. පළවෙනි එක තමයි low level formatting. ඒ කියන්නේ පහත් මට්ටමේ ආකෘතිකරණය. දෙවෙනි එක partitioning. ඒ කියන්නේ පංගුකරණය, කොටස්කරණය. තුන්වෙනි එක high level formatting. ඒ කියන්නේ ඉහළ මට්ටමේ ආකෘතිකරණය. ඔය පියවර තුන අපි disk formatting වලදී සිදුවෙන ක්‍රියාවලියේ පියවර තුනක්. අපි කියනකොට disk formatting කියලා. තැටි ආකෘතිකරණය. ඒක operating system එකට අදාළව සිදුවෙන ක්‍රියාවලිය.